තෙරුවන් සරණයි අයබෝවන්. සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවන් අපි මෙතනදී අනුමාන බහුවර්ණ ප්‍රශ්න සහ කෙටි ප්‍රශ්න සාකච්ඡා කරනවා. අපි බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍ර සහ ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරන 9 වෙනි දවස ඊයේ සඳුදා දවසේදී අපි ඔබට ගොඩාක් වැදගත් වෙන ප්‍රශ්න රාශියක්ම සාකච්ඡා කළා. ඉතින් අපි බලමු අපි මේ සාකච්ඡාවන් කොහොමද සිදු කරන්නේ කියලා. අපි මේ සාකච්ඡාවන් සියල්ලක්ම සිදු කරන්නේ අපේ පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව, Facebook සමූහය, එවැගේම අපගේ පිටුව පිරිවෙන දහම් පාසල පිටුව මේ සියලුම සම්බන්ධතාත් එක්ක තමයි අපි මේ සාකච්ඡාව සිදු කරන්නේ. ඉතින් ඔබට අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම පිටුවත් එක්ක සම්බන්ධ වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් පිරිවෙන දහම් පාසල අපේ සමූහයත් එක්ක එකතු වෙන්නටත් පුළුවන්කම හැකියාව තියෙනවා. ඉතින් ඒ කොයි ආකාරයෙන් හෝ සම්බන්ධ වෙලා ඔබට ඔබේ විභාගයේ ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය දැනුම උපදෙස් ලබා ගන්නට ක්‍රියා කරන්නට කියලා මතක් කරනවා. ඒ වගේම තමයි මේ සියලුම සාකච්ඡාවන් අපි බුදු දහම සහ බෞද්ධ දර්ශනය, බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම හා සම්බන්ධ වී ඉගෙන ගන්න ඉගැන්වීම්, ඒ වගේම මේ සමූහ, මේ පිටුව, මේ නාලිකාව ඔස්සේ අධ්‍යාපනය හදාරන බොහෝ අය දුවදරුවන් තමයි එකතු වෙලා ඉන්නේ. දෙමව්පියනුත් ඉන්නවා. ඉතින් ඒ නිසා ආදර්ශ සම්පන්නව නිරන්තරයෙන්ම ක්‍රියා කරන්නට කියන කාරණය ඔබට සිහිපත් කරන ගමන් අද සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. සාමාන්‍ය පෙළ 11 ශ්‍රේණිය පාඩමක් කතා කරන බව අපි ඊයේ දවසේදී ඔබට මතක් කළා, සිහිපත් කළා. බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රයේදී 10 සහ 11 කියන ශ්‍රේණි දෙකටම අදාළ පාඩම් වලින් තමයි ප්‍රශ්න පත්‍රය නිර්මාණය වෙන්නේ. ප්‍රශ්න පත්‍රයේ කොටස් කිහිපයක් තියෙනවා. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස බහුවර්ණ ප්‍රශ්න 40ක් ලැබෙන කොටස. ඊළඟට දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 10ක් දක්වා කෙටි ප්‍රශ්න 10ක් තියෙනවා. ඊට පස්සේ තමයි විචාර ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන විචාර ප්‍රශ්න දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ නිසා කෙටි ප්‍රශ්නවලදී ඒ වගේම බහුවර්ණ ප්‍රශ්නවලදී ප්‍රශ්න ඉදිරිපත් වෙන්නට පුළුවන් කොටස් ඇසුරු කරගෙන තමයි අපි මේ සාකච්ඡාවන් සිදු කරන්නේ. මුලින්ම අපි බලමු මේ පාඩම් වලට අදාළව පහුගිය විභාගවලදී ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න කොහොමද ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි මේ මුලින් සඳහන් වෙන ප්‍රශ්න පිළිබඳවත් සාකච්ඡා කරනවා. හොඳයි. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. 2017 වර්ෂයේ එක ප්‍රශ්න පළවෙනි කොටස කියලා කියන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ අවසානම ප්‍රශ්නය 40 වෙනි ප්‍රශ්නේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙන්නේ. සම්බුදු සසුන බේරා ගැනීමට තවත් 25 වතාවක් දඹදිව ඉපදේවා යන ප්‍රාර්ථනය කළේ කවුද කියන ප්‍රශ්නය. මේක අපි මේ කතා කරන්නට යන ආදර්ශවත් චරිත කියන පාඩමට අදාළ ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා ගැන කියවෙන ප්‍රශ්නයක්. සම්බුදු සසුන බේරා ගැනීමට තවත් 25 වතාවක් දඹදිව ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරමින් අවසාන ප්‍රාර්ථනාව තබන්නට යෙදුනේ ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා. ඊළඟට 2018 අවුරුද්දේ පළවෙනි කොටසේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේදී 36 වෙනි ප්‍රශ්නේ විදිහට ඉදිරිපත් වෙලා තියෙනවා. එවකට පිරිහී තිබූ ආගම දහම හා අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණින් හිතයිසී පිරිස් සමග එක් වී පරම විඥානාර්ථ සමාගම පිහිට වූ
පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිට වනු ලැබුවේ පිහිට වූයේ බෞද්ධ සමාගම පිහිට වනු ලැබුවේ කවුද? පිළිතුර ඔබට පේනවා ඇති. කවුද කියලා? කවුද පිහිටවනු ලැබුවේ? ඔව්. හික්කඩුවේ සුමංගල හිමියන් විසිනි, මිකටුවත්තේ ගුණානන්ද හිමියන් විසිනි, හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා විසිනි, අනගාരിക ධර්මපාලතුමා විසිනි. මේ ප්‍රශ්නෙත් නිර්මාණය වෙලා තියෙන්නේ අපි කතා කරන්නට යන පාඩමට අදාළව. ඒ වගේම තමයි මේ පාඩමට අදාළවම තවත් අවස්ථාවක් තියෙනවා. ඒ තමයි 2018 අවුරුද්දේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ දෙවනි කොටසේ 7 වෙනි ප්‍රශ්නය. 7 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ විදිහේ කෙටි සටහන් ලියන්නට කියලා මාතෘකාව. එහෙම නැත්නම් ප්‍රශ්නේ. හැම අවුරුද්දකම 7 වෙනි ප්‍රශ්නේ ලැබෙන්නේ මේ විදිහට කෙටි ප්‍රශ්න ලියන්නට කියලා 2018 අවුරුද්දේ කෙටි ප්‍රශ්න කෙටි සටහන් ලියන්නට කියන ප්‍රශ්නේදී රේරුකාණේ චන්දවිමල කියන නායක හාමුදුරුවන් වහන්සේගේ නම සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ 2019 අවුරුද්දේ පළවෙනි කොටසේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රවල 35 වෙනි ප්‍රශ්නේ විදිහට තමයි මේ පාඩමට අදාළව තොරතුරු ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙන. සිංහලයිනි නැගිටිව් බුද්ධ ගයාව බේරා ගනිව් යන ප්‍රකාශයෙන් ප්‍රකට වන්නේ අනගාരിക ධර්මපාලතුමා සතුව පැවති නිහතමානී බවයි, නිර්භීත බවයි, අවිහිංසාවාදී බවයි, ප්‍රතිපත්තිකරුක බවයි. ඒ විදිහේ පිළිතුරු කිහිපයක් තියෙනවා. ඒ පිළිතුරු අතරින් නිර්භීත බවයි කියන පිළිතුර තමයි අපිට ලබා දෙන්නට පුළුවන්කම තියෙන්නේ. හොඳයි, ඒ විදිහේ ප්‍රශ්න තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු ආදර්ශවත් චරිත කියන පාඩම යටතේ අපිට ඉගෙන ගන්නට සාකච්ඡා කරන්නට තියෙන තොරතුරු මොනවද කියලා. ඒ වගේම ආදර්ශවත් බහුවර්ණ කෙටි ප්‍රශ්න කිහිපයකුත් අපි කතා කරන්නට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පාඩමේදී අපි වැඩිදුර තොරතුරු පුනපුනා ඔබට විස්තර කරන්නට උත්සාහ කරන්නේ නැහැ. මොකද මේකේ ඒ විදිහේ තේරුම් ගන්නට පැහැදිලි කරගන්නට අමාරු කොටස් නැහැ. හොඳයි. ආදර්ශවත් චරිත අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල මහනාහිමිපාණෝ. ශ්‍රී ලාංකික කෘතවේදී ජනතාව හැමදා ඉමහත් ගෞරවයෙන් සිහිපත් කරන ගිහි පැවිදි සත්පුරුෂ උතුමන් රහසියකි. කෘතගුණවේදීව නිතරම සිහිපත් කරන ගිහි සහ පැවිදි පඬිවරු කිහිප දෙනෙක් ඉන්නවා. සත්පුරුෂ උතුමෝ කිහිප දෙනෙක්. ස්වකීය ජීවිතයේ අපමණ කැපකිරීම සිදු කොට මේ ගිහි පැවිදි අය තමන්ගේ ජීවිතයේ අප්‍රමාණ වූ කැපකිරීමක් කරලා ජාතිය ආගම භාෂාව හා සාහිත්‍ය වෙනුවෙන් මහා මෙහෙවරක් සිදු කරලා තියෙනවා. ආගම ජාතිය මේවා වෙනුවෙන් විශාල සේවයක් සිදු කරපු උතුමන් නිසා තමයි මේ ගිහි පැවිදි පිරිස් පිළිබඳව කෘතගුණවේදීත්වය පළ කරන්නට බෞද්ධ ජනතාව යොමු වෙලා සිටින්නේ. එම ධර්ම විනයදර ශික්ෂාකාමී මහතෙර නමක් වූ අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල මහනාහිමිගේ චරිතය හා ජාතියත් ආගමත් පුබුදුවාලීමට දිවි පරදුවට තබා ක්‍රියා කළ අනගාരിക ධර්මපාලතුමාගේ චරිතයත්ය. හොඳයි. අපි මේ පාඩමේදී කතා කරන්න යන්නේ කා ගැනද? අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුවෝ ගැනයි. ජාතියත් ආගමත් පුබුදු කරවන්නට ජීවිතයේ පරදුවට තියලා ක්‍රියා කරපු අනගාരിക ධර්මපාලතුමා ගැනත්. මෙම චරිත මගින් ලබා දෙන ආදර්ශ අපගේ ශිෂ්‍ය ජීවිතයට බෙහෙවින් වැදගත් වේ. ශිෂ්‍ය ජීවිතයට ගොඩක් වැදගත් වෙනවා. මුන්වහන්සේගේ සහ අනගාരിക ධර්මපාලතුමාගේ
චරිතයෙන් ලබා දෙන්නා වූ පණිවිඩය. ඒ පණිවිඩය අපි අපේ ශිෂ්‍ය ජීවිතයට ඉතාමත් වැදගත් වෙනවා. හොඳයි. අපි පළවෙනියටම කතා කරමු අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල මහා නායක හාමුදුරුවෝ ගැන. මේ වචන අපි පාවිච්චි කරන්නට ඕන ගෞරවාන්විතව. අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල මහා නායක හාමුදුරුවන් වහන්සේ. ඒ විදිහට ගෞරවාන්විතව තමයි අපි වචන පාවිච්චි කරන්නට ඕන නිරන්තරයෙන්ම. ඒ සඳහා හැමදෙනාම වග බලා ගත යුතුයි. ඉතින් අපි බලමු මොනවද තොරතුරු කියලා. බුදු සසුන රඳා පවතින්නේ සිල්වත් ගුණවත් උගත් ශ්‍රාවකයන් වහන්සේලා මතයි. බුදු සසුන පවතින්නේ සිල්වත් ගුණවත් උගත් ශ්‍රාවකයන් වහන්සේලා එක්ක. එතකොට කොයිතරම් උස බුදු පිළිම චෛත්‍ය රාජානන් වහන්සේලා තිබ්බත් එම වස්තුන් වලට බුදු සසුන රැක ගැනීමේ හැකියාව නැහැ. චෛත්‍ය තිබුණට, බෝධීන් වහන්සේලා තිබුණට, පිළිම වහන්සේලා තිබුණට සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නට එහෙනම් කවුද සිටින්නට ඕනේ? භික්ෂුන් වහන්සේලා හොඳින් ධර්මයේ හදාරලා එම ධර්මයේ දේශනා කරමින්, සාකච්ඡා කරමින්, ලේඛනගත කරමින් පවත්වාගෙන යාම තමයි සසුනේ පැවැත්ම. මොකක්ද? භික්ෂුන් වහන්සේලා ධර්මයේ හොඳින් හදාරන්නට ඕනේ, එම ධර්මයේ දේශනා කරන්න ඕනේ, සාකච්ඡා කරමින්, ලේඛනගත කරමින් පවත්වාගෙන යන්නට ඕනේ. එතකොට තමයි ශාසනය රඳා පවතින්නේ, පවත්වාගෙන යන්නට පුළුවන්කම තියෙන්නේ. හොඳයි. ඊළඟට එසේ අප සම්බුදු සසුන රැක ගැනීමට මෑත යුගයේ ක්‍රියා කළ ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක් ලෙස රේරුකාණේ චන්දවිමල මහා නාහිමිපාණන් වහන්සේ හඳුන්වා දිය හැකිය. ඒ විදිහේ සම්බුද්ධ ශාසනය රැක ගැනීමට මෑත කාලීනව පහළ වෙච්ච උතුම් මහා සංඝරත්නයේ අතර වැඩ හිටපු යතිවරයාණන් වහන්සේ කෙනෙක් තමයි රේරුකාණේ චන්දවිමල කියන හාමුදුරුවෝ. කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ආසන්නයේ අධිකාරම් පත්වයේ රයිගම් කෝරළේ රේරුකාණ ගම පිහිටා ඇත. කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ආසනයේ අධිකාරී පත්වයේ රයිගම් කෝරළේ රේරුකාණ ගම කියන ගම පිහිටලා තියෙනවා. මේ පුංචි ගම තුල මේ ගම එදා දියුණු ප්‍රදේශයක් වුණේ නැහැ. සරුසාර කෙත්වතු වලින් සැදුම්ලත් රේරුකාණ ඉතා සුන්දර ගම්මානයක් විදිහට පැවතිලා තියෙනවා. මේ අපි කතා කරන්නේ රේරුකාණ කියන ගම. මේ හාමුදුරුවෝ උපන් ගම පිළිබඳ තොරතුරු. මේ ගමේ හිටපු දොන් බස්තියන්ද පවුලිස් ගුණවර්ධන කවුද? තාත්තගේ නම, පියාගේ නම. මුණසිංහගේ පොඩි නෝනා තමයි මව. රේරුකාණේ හාමුදුරුවන්ගේ පියාගේ නම දොන් බස්තියන්ද පවුලිස් ගුණවර්ධන. මුණසිංහගේ පොඩි නෝනා තමයි මෑණියන්ගේ නම. 1897 ජුලි මාස 19 වෙනි දින උපන් පින්වත් කුමරා රූබෙල් ගුණවර්ධන නමින් තමයි හඳුන්වන්නට යෙදුනේ. ඉපදුනේ කවදද? 1897 ජුලි මාසයේ 19 වෙනි දිනේ තමයි උපත ලබන්නට යෙදුනේ. හොඳයි. අපි ඔබට සිහිපත් කළා අපි ප්‍රශ්න පත්‍ර ඇසුරින් මේ සාකච්ඡාව පවත්වන බව. ඔන්න පළවෙනි ප්‍රශ්නේ විදිහට අනුමාන බහුවර්ණ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල මහා නාහිමිපාණන් වහන්සේගේ ජන්මදිනය වන්නේ 1897 ජුලි මාසයේ 19 වෙනිදා, 1897 ජුනි මාසයේ 19 වෙනිදා, 1892 ජූලි මාසයේ 19 වෙනිදා, 1892 ජුනි මාසයේ 19 වෙනිදා කියලා. හොඳයි. 1897 ජූලි මාසයේ 19 වෙනිදා, 1892
97 ජූලි මාසේ 19 වෙනිදා තමයි උපත ලබන්නේ. නම් පිළිතුර මේ විදිහේ පිළිතුරක් අනිවාර්යෙන් මේ වගේ ප්‍රශ්න යොමු වෙන්න පුළුවන්. මොකද චරිතය කතාවකදී එහෙම නැත්නම් චරිත ගැන සාකච්ඡා වෙද්දී උපන් දිනය ඊට පස්සේ අභාව ප්‍රාප්ත වෙච්ච දිනය මේ වගේ විශේෂ කාරණාවන් වලට අපිට අවධානය යොමු කරන්න වෙනවා. ඒ නිසා මේ පාඩමට අදාළව මේ තියෙන දිනවකවානු, ඒ වගේම මුන්වහන්සේගේ පියාගේ නම, මවගේ නම, ඒ වගේම ගිහි කාලේ නම මේවා මතක තියාගන්නට වෙනවා. ඊට අමතරව මේ චරිත වලින් සිද්ධ වෙච්ච සේවාවන් ගැනත් කතා කරනවා. ඒ නිසා මේ සේවාවන් ගැනත් මතක තියාගන්නට වෙනවා. පළවෙනි කාරණේ විදිහට මතක තියාගන්න. ඉපදිච්ච දවස, ඒ වගේම ජීවිතක්ෂයටපත් වෙච්ච දවස, එහෙම නැත්නම් අපවත් වෙච්ච දවස කියන මේ දවස් කෙරෙහි ඔබ විසින් සිහියෙහි තබාගත යුතුයි. ඊළඟට ගිහි කල රූබෙල් ගුණවර්ධන නමින් සිට පැවිදි බිමටපත් වූ යතිවරයාණන් වහන්සේ කවුද කියලා අහනවා ඊළඟ ප්‍රශ්නේ. ගිහි කාලේ රූබෙල් ගුණවර්ධන නමින් හිටපු පැවිදි වෙච්ච යතිවරයාණන් වහන්සේ කවුද කියලයි ප්‍රශ්නය අහන්නේ. කවුද? ඔව්, රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරුවෝ. රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරුවෝ. හොඳයි. හොඳයි, ඊළඟට අපි බලමු නැවත වතාවක් පාඩමේ තියෙන තොරතුරු වලට අවධානය යොමු කරලා ඔහු 6 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා විය. කවුද? රූබෙල් ගුණවර්ධන කියන රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ මහාන වෙන්න කලින්. ඔහුට බාල සහෝදරියක් හා බාල සහෝදරියක් හිටියා. ඊට අමතරව සොහොයුරන් 4 දෙනෙක් හිටියා. සොහොයුරු එක්කෙනයි සොහොයුරෝ 4 දෙනයි. ඊළඟට බලන්න මේ වැඩේ ඉන්නේ රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරුවෝ. ඉතාමත් වැදගත් වෙන ශාසනික මෙහෙවරක් කරපු හාමුදුරුවන් වහන්සේ නමක්. හරි. අපි බලමු ඊළඟට උන්වහන්සේ කරපු ශාසනික සේවාවන් මොනවද කියලා. මේ පින්වත් දරුවා අධ්‍යාපනය ලැබීමට ගියේ අසල ගමේ තිබූ වීදියගොඩ පාසලටයි. මොන පාසලේද ඉගෙනුම ලැබුවේ? වීදියගොඩ කියන පාසලේ තමයි අධ්‍යාපනය ලැබුවේ. හොඳයි. ඔහු එහි දෙවන පන්තිය දක්වා ඉගෙනීම කළේ. වීදියගොඩ පාසලේ ඉගෙන ගත්තේ කොච්චර කාලයක්ද? 2 පන්තියට යනකම් විතරයි. ඒ දිනවල බුරුම ජාතික ජූ විනය ලංකාර නම් හිමිපාණන් වහන්සේ හොරණ ප්‍රදේශයට වැඩම කොට කළු පහන නැමැති කන්දේ ගල් ගුහාවක වැඩ සිටියහ. බුරුම ජාතික ජූ විනයාලංකාර කියන හාමුදුරුවෝ ඒ කාලේ මේ හාමුදුරුවෝ මේ රූබෙල් ගුණවර්ධන කියන පුත්‍රයා වීදියගොඩ පාසලේ 2 වසරේ ඉගෙන ගන්න කාලේදී බුරුම ජාතිකයේ වෙච්ච විනයාලංකාර කියන හාමුදුරුවෝ හොරණ ප්‍රදේශයට වැඩම කරලා කළු පහන කියන ගමේ ගල් ගුහාවක වැඩ හිටියා. උන්වහන්සේ හොඳින් සිංහල භාෂාව දැනගෙන හිටියේ නැහැ. ඒ වුණාට දන්නා විදිහට එම ගම් ප්‍රදේශවල ජනතාවට, ඒ කියන්නේ හොරණ ප්‍රදේශයේ ජනතාවට ධර්මයේ දේශනා කළා. උන්වහන්සේ බුරුම ජාතික ජෝ විනයාලංකාර කියන හාමුදුරුවෝ ධර්මයේ ගැන හොඳට බලන්න නැමෙත වතාවක් උන්වහන්සේ කියන්නේ බුරුම ජාතික ජෝ විනයාලංකාර හාමුදුරුවෝ හොඳින් සිංහල භාෂාව දන්නේ නැහැ. ඒ වුණාට දන්න විදිහට එම ප්‍රදේශවල ජනතාවට, හොරණ ප්‍රදේශයේ ජනතාවට ධර්මයේ දේශනා කරමින් වැඩ හිටියා. මෙම ධර්ම දේශනාවල විශේෂත්වයක් උනේ මහානකමේ අගය නිතර පෙන්වා දීමයි. ජූ විනයාලංකාර හාමුදුරුවන්ගේ ධර්ම දේශනාවල විශේෂ ලක්ෂණයක් තිබුණේ ඒ තමයි නිතරම මහානකමේ වැදගත්කම පෙන්වා දෙනවා. ඒට හේතුවක් වන්නට ඇත්තේ බුරුම රටේ බොහෝ දෙනෙකු ටික කලකට හෝ පැවිදි වී කටයුතු කිරීම විය හැකිය. බුරුම රටේ ටික කාලයකට తాවකාලික පැවිද්ද කියලා එකක් තියෙනවා. ටික කාලයකට හෝ අනිවාර්යයෙන්ම හැමදෙනාම මහාන වෙන්නට ඕන. මේ නිසා ගමේ කවුරුත් තමන්ගේ දරුවෙක්
මහාන කරන්න කැමැත්තක් දැක්වුවා. මේ කතා කරන්නේ රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ එහෙම නැත්නම් රූබල් ගුණවර්ධන කියන මේ කුල දරුවා පැවිදි වීමට අදහසක් ඇති කරගත්තේ මොකක් හේතුවෙන්ද කියන එක. එහි ප්‍රතිඵලයක් ලෙස දෙමව්පියන්ගේ ආශිර්වාද ඇතිව ගමේ දරුවන් 27 දෙනෙක් පැවිදි වීමට කැමැත්ත පළ කළහ. යූ විනයාලංකාර හාමුදුරුවන්ගේ බණ අහලා ගමේ කළුපහන කියන ගමේ දරුවන් 27 දෙනෙක් පැවිදි වෙන්න කැමැති වුණා. බුරුම ජාතික විනයාලංකාර හාමුදුරුවන් වහන්සේ එම දරුවන් 27 දෙනාම පැවිදි කළා. ක්‍රිස්තු වර්ෂ 1906 ජනවාරි 8 වෙනිදා පාසල් අධ්‍යාපනය නතර කර පැවිදි දිවියට ඇතුළත් වෙච්ච රූබෙල් ගුණවර්ධනත් ඒ කියන්නේ රේරුකාණේ හාමුදුරුවන්ගේ ගිහි කාලේ නම මෙම පිරිසට අයත් වූ අතර ඔහු පැවිදි වීමෙන් පසුව පූජ්‍ය රේරුකාණේ චන්දවිමල යන නමින් හඳුන්වනු ලැබුවා. රූබෙල් ගුණවර්ධන ඇතුළත් වුණා මේ 27 දෙනාට. විනයාලංකාර හාමුදුරුවෝ මහාන කරපු 27 දෙනා අතරට මහාන වුණාට පස්සේ නම රේරුකාණේ චන්දවිමල කියලා ප්‍රසිද්ධියට පත් වුණා. මෙසේ පැවිදි වූ සාමණේරයන් වහන්සේලාට වැඩි කාලයක් ලංකාවේ වැඩ සිටීමට හැකියාවක් ලැබුණේ නැහැ. උන්වහන්සේලා සියලු දෙනාම 1908 ජනවාරි 27 වෙනිදා විනයාලංකාර හාමුදුරුවෝ ජෝ විනයාලංකාර බුරුම ජාතික හාමුදුරුවෝ බුරුම රටට මියන්මාරයට බුරුම රටට කියන්නේ මියන්මාරය කියලා කැඳවාගෙන ගියා. 27 දෙනෙක් පැවිදි කළා. 27 දෙනෙක් පැවිදි කරලා ටික කාලයක් ඉන්න පුළුවන් වුණේ 1908 ජනවාරි මාසේ 27 වෙනිදා විනයාලංකාර හාමුදුරුවෝ උන්වහන්සේලාව බුරුමයට මියන්මාරයට වැඩම කරවාගෙන ගියා. සිංහල භාෂාව හැර කිසිම භාෂාවක් නොදැන බුරුම රටට වැඩි මේ පොඩි හාමුදුරුවන් පිරිසට මුලදී අධ්‍යාපනය ලැබීම කෙසේ වුවත් කතා බහ කිරීම පවා පහසු වුණා. සිංහල භාෂාව විතරයි මේ ලංකාවේදී හදාරලා තිබුණේ. ඒ නිසා බුරුම රටට වැඩියට පස්සේ මේ රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ ඇතුළු අනිත් 27 නමට ඔක්කොම 27 නමටම කතා කරන්නවත් බැහැ. අධ්‍යාපනය ලබන්න නම් බුරුම ඒ භාෂාව දැනගෙන ඉන්න ඕන. අඩුම තරමේ ඉගෙන ගන්න තියා කතා බහ කරන්නවත් බැහැ. මොකද මේ භාෂාව දන්නේ නැති හින්දා. එහෙත් උන්වහන්සේලා ටික කලකින් බුරුම භාෂාව හොඳින් ඉගෙන ගත්තා. රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ ඇතුළු හාමුදුරුවන් වහන්සේලා සියලු දෙනාම ටික කාලයකින් බුරුම භාෂාව ගොඩක් හොඳින් ඉගෙන ගත්තා. සූත්‍ර විනය ඊට පස්සේ අභිධර්මයේ ත්‍රිපිටකේ සූත්‍ර විනය අභිධර්මයේ ඉතා හොඳින් ප්‍රගුණ කළහ. බුරුම භාෂාවෙන් සූත්‍ර විනය අභිධර්මයේ කියන ත්‍රිපිටකයම හොඳින් හැදෑරුවා. ත්‍රිපිටකය පමණක් නොවේ තම භික්ෂු ජීවිතයට අවශ්‍ය කරන ඇවතුම් පැවතුම් මෙන්ම භාවනාවද හොඳින් ප්‍රගුණ කළා. ත්‍රිපිටකයේ කියෙව්වා. ත්‍රිපිටකය පිළිබඳ හැදෑරුවා. භික්ෂු ජීවිතයට අවශ්‍ය කරන ඇවතුම් පැවතුම් භාවනා මේවා ඔක්කොම හුරු පුරුදු වුණා රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ ඇතුළු හාමුදුරුවන් වහන්සේලා. බුරුමේ ඉතා දැනුගත් භික්ෂුන් වහන්සේලා වෙතින් අධ්‍යාපනයේ ලද මේ සාමණේරයන් වහන්සේලා අතර රේරුකාණේ හාමුදුරුවෝ ත්‍රිපිටකය විතරක් නෙවෙයි බුරුම භාෂාවෙන් ලියවිලා තිබිච්ච අභිධර්ම ග්‍රන්ථ ආදිය පවා ඉතාමත් දක්ෂ විදිහට ඉගෙන ගත්තා. බුරුම භාෂාවෙන් ලියවිලා තිබුණ අභිධර්මයේ බුරුම භාෂාවෙන් නෙවෙයි සිංහල භාෂාවෙන් තියෙන අභිධර්ම ග්‍රන්ථ පවා අපිට තේරුම් ගන්නට හරි අපහසුයි. ඒත් රේරුකාණේ හාමුදුරුවන්ට බුරුම භාෂාවෙන් ලියවිලා තිබුණු අභිධර්ම ග්‍රන්ථ පවා කියවන්න පුළුවන් හොඳ හැකියාවක් ඥානයක් අවබෝධයක් ලැබුණා. උන්වහන්සේ බුරුම භාෂාව ඉතා හොඳින් කියවීමට දක්ෂයෙක් වූහ. උන්වහන්සේ බුරුම භාෂාව ඉතා හොඳින් ලියන්න සහ කියවන්න දක්ෂයෙක් වුණා. ඒ වගේම වසර 10ක් පමණ බුරුමේ අධ්‍යාපනය ලබලා උන්වහන්සේ බුරුම භාෂාව ඉතා හොඳින් ලිවීමට කියවීමට දක්ෂයෙක් වුණා. වසර 10ක් බුරුම රටේ අධ්‍යාපනය ලබලා උන්වහන්සේ 1917 ඔක්තෝබර් 26 වෙනිදා බුරුම රටේ ධම්මිකාරාම සීමාවේදී අධිසීල සංඛ්‍යාත උපසම්පදාව ලබා ගත්තා. 1917 ඔක්තෝබර් 26 වෙනිදා තමයි රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ උපසම්පදාව ලැබුවේ.
කොතනදීද? බුරුම රටේ ධම්මිකාරාම කියන සීමා මාලකයේදී තමයි උපසම්පදාව ලබා ගත්තේ. උපසම්පදාව ලබා ටික කලකින් ලංකාවට වැඩම කළ උන්වහන්සේ දෙමටගොඩ මහා විසුද්ධාරාම පන්සලේ වැඩ සිටියා. උපසම්පදාව ලබා ගත්තට පස්සේ ටික කාලයකින්ම දෙමටගොඩ මහා විසුද්ධාරාම පන්සලට වැඩියා. දෙමටගොඩ මහා විසුද්ධාරාම පන්සලට වැඩම කළා. එම පන්සලේ වැඩ සිටි සිරිධම්ම නම් නාහිමිපාණන් වහන්සේ අභිධර්මයේ උගන්වන අතර රේරුකාණේ හිමියෝද එම පන්තියට ගොස් උගන්වන ආකාරය බලා සිටියහ. සිරිධම්ම කියන හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ අභිධර්මයේ උගන්වන ඒ පන්සලේ දෙමටගොඩ පන්සලේ රේරුකාණේ හාමුදුරුවෝ ගිහිල්ලා ඒ පන්ති වලට ගිහිල්ලා බලාගෙන ඉන්න උගන්වන්නේ කොහොමද කියලා. ඉගෙන ගන්න ඒ උගන්වන්නේ කොහොමද කියලා. ටික දිනකින් සිංහල ඉගෙනගත් උන්වහන්සේ එම පන්තියේ අයට අභිධර්මයේ ඉගැන්වුවා. සිරිධම්ම හාමුදුරුවෝ උගන්වමින් හිටපු පන්තියේ උගන්වන්න පටන් ගන්නවා. ටික කාලයකින් සිංහල ඉගෙනගෙන. ඉතින් මේ රේරුකාණේ හාමුදුරුවෝ ජාතක පොත, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය මේ කියන කුඩා කාලයේ බුරුමයට වැඩම කළ නිසා සිංහල භාෂාව පිළිබඳ හොඳ හැකියාවක් නොතිබූ උන්වහන්සේ ජාතක පොත, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය වැනි පොත් කියවලා සිංහල භාෂාව පිළිබඳව දැනුම වර්ධනය කරගත්තා. සිංහල භාෂාව ගැන දැනුම ඇති කරගන්න මොනවද කරලා තියෙන්නේ? ජාතක පොත, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය. දැනටත් අපේ පන්තිවල සිංහල පාඩම් වල තියෙනව නේද? ජාතක පොත, සද්ධර්ම ලංකාරය, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය කොටස්. ඔව්. ඒවා එහෙනම් ඒ කොටස් අපි ඉගෙන ගන්නේ මොකටද? සිංහල භාෂාව පිළිබඳව දැනුම ඇති කරගන්න. හොඳයි. ඔබට පේනවා ඇති පොතක් තියෙනවා. නිර්වාණ විනිශ්චය කියලා පොතක්. නිර්වාණ විනිශ්චය. පළමු ග්‍රන්ථය වූ නිර්වාණ විනිශ්චයේ රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ පළවෙනියටම ලියපු පොත තමයි නිර්වාණ විනිශ්චය කියන පොත. නිර්වාණ විනිශ්චය කියන පොත. රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ ලියපු පළවෙනි පොත. ඒ නිසාම උන්වහන්සේ විසින් රචනා කරන ලද පළමු ග්‍රන්ථය වූ නිර්වාණ විනිශ්චයේදී අපේ පැරණි පොත් තුළ භාවිත වන වචන යොදා තිබෙන බව පෙනේ. රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ සිංහල භාෂාව ප්‍රගුණ කරගත්තේ ජාතක පොත්, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය වගේ පොත්පත් කියවලා. අද වගේ සිංහල භාෂාවද අනිකුත් භාෂාවන් ඉගෙන ගන්න පහසුව සැලසෙනවා වගේ ඒ කාලේ එහෙම පහසුවක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ පොත්පත් කියවලා තමයි උන්වහන්සේ සිංහල භාෂාව ගැන ප්‍රගුණ කරගත්තේ. නිර්වාණ විනිශ්චය කියන පොතේ දැක්වෙන විදිහට හොඳට පැහැදිලිව දැනගන්න පුළුවන්. ඒ පැරණි පොත්පත් කියවලා තමයි රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ සිංහල භාෂාව ගැන දැනීමක් ඇති කරගෙන තියෙන්නේ කියන එක පිළිබඳව හොඳට තේරෙනවා. මුල් කාලයේ සිංහල වචන නොදන්නා නිසා තමා එසේ ලීවද අනෙක් ග්‍රන්ථ රචනා කිරීමේදී සරල වචන යොදා ඇති බව පසු කාලයක උන්වහන්සේම සඳහන් කළහ. පළවෙනියටම ලියලා තියෙන පොත්වල ගොඩාක් ගැඹුරු සිංහල වචන තමයි තියෙන්නේ. මොකද සද්ධර්ම රත්නාවලිය, ජාතක කතා පොත, පූජාවලිය කියන මේ පොත්වල තියෙන්නේ පැරණි සිංහල භාෂාව. ඒවා කියවලා දැනුම ඇති කරගත්ත හින්දා නිර්වාණ විනිශ්චය වගේ උන්වහන්සේගේ පළවෙනිම පොත්වල තියෙන භාෂාව ගොඩක් කටෝර, ඒ වගේම ගැඹුරු භාෂාවක්. අතිගරු රේරුකාණේ මහානාහිමියන් විසින් රචනා කරන ලද ග්‍රන්ථ සංඛ්‍යාව 25කටත් වැඩි. පොත් 25කට වැඩි. රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ පොත් රචනා කරලා තිනවා 25කට වැඩි. අදටත් රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් ගොඩාක් දෙනෙක් අන්තර්ජාලය හරහා ඔබට කියවන්න පුළුවන්. ඒ වගේම බාගත කරගෙන කියවන්න පුළුවන්. ඒ වගේම පුස්තකාලවලද බොහෝ ධර්මදර විනීදර හාමුදුරුවන් වහන්සේලා පවා පරිහරණය කරන පොත් තමයි රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත්. තේරවාදී පිළිගැනීම් වලට අනුව පිළිගැනීම් වලට එකඟව මෙන්ම මතභේදයකට තුඩු නොදෙන ආකාරයට උන්වහන්සේ ඒ සෑම ග්‍රන්ථයක්ම රචනා කරලා තියෙනවා. තේරවාදී පිළිගැනීම් වලට එකඟ වෙන විදිහට තමයි රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ තමන්ගේ පොත්
රචනා කරලා තියෙන්නේ. ත්‍රිපිටකයේ සඳහන් කරුණු මතු කරමින් පොත් ලිවීම උන්වහන්සේ තුළ තිබූ අපූර්ව හැකියාවක් වුණා. ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙන කරුණු මතු කරලා දක්වමින් තොරතුරු ඉදිරිපත් කරන්නට අපූර්ව හැකියාවක් තිබුණු හාමුදුරු කෙනෙක් තමයි රේරුකාණේ හාමුදුරුවෝ. තමා ලියූ දෙයක් නැවත කපා හරි වැරදි හැදීමක් කටුසටහන් ලියා පසුව නිවැරදිව ලිවීමක් උන්වහන්සේ තුළ තිබෙන්නේ නැහැ. මොකක්ද ඒකින් කියන්නේ? එකවරම උන්වහන්සේ ලියනවා. ලියන දේ එක වතාවෙන්ම ලියා මුද්‍රණයට යැවීම සිරිතයි. ලියලා එක වතාවකින්ම උන්වහන්සේ මුද්‍රණය කරන්න යවනවා. අද ලංකාවේ අයට පමණක් නොව ලෝකයේ බොහෝ සිංහල ජනතාවටද මෙම ග්‍රන්ථ වැදගත් වී ඇත. රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් ගොඩාක් වැදගත් වෙලා තියෙනවා. ලංකාවේ අයට විතරක් නෙවෙයි ලෝකයේම අයට. එසේ රචිත ග්‍රන්ථ අතර පෙහෙවස් සමාදන් වූ උපාසක උපාසිකාවන් උපෝසත අෂ්ටාංග සීලයේ රකිමින් කල්ගත කළ යුතු ආකාරය ගැන උපදෙස් ලබා දෙන පොහොය දිනය කියන ග්‍රන්ථය. පොහොය දිනය කියන ග්‍රන්ථය වැදගත්. සමාජයේ බොහෝ දෙන අතර ඇති ප්‍රශ්න 100කට පිළිතුරු සැපයන ධර්ම විනිශ්චය ග්‍රන්ථයක්. මේ රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන් වහන්සේගේ ග්‍රන්ථ වැදගත් වෙනවා. අනිවාර්යයෙන්ම බහුවර්ණ ප්‍රශ්නවලදී එහෙම නැත්නම් කෙටි ප්‍රශ්නවලදී ඔබට යොමු වෙන්නට පුළුවන් ඒ වගේ ප්‍රශ්න. අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල මහා නාහිමියන් වහන්සේ විසින් රචිත ග්‍රන්ථයක් අඩංගු නොවන ප්‍රකාශය කුමක්ද කියලා යහන්නේ. පොහොය දිනේ ධර්ම විනිශ්චය, බෞද්ධයාගේ අත්පොත, පාරමිතා ප්‍රකරණය, අභිධර්ම මාර්ගය, ධර්ම විනිශ්චය, නිකාය සංග්‍රහය, ධර්ම ප්‍රදීපිකාව. ඒ වගේ බහුවර්ණ එන්න පුළුවන්. ඒ නිසා අපි ඒ ගැන හොඳ අවධානයකින් කියවමු. ධර්ම විනිශ්චය. ධර්ම විනිශ්චය මොනවද තියෙන්නේ? බොහෝ දෙනා අතර තියෙන ප්‍රශ්න 100කට පිළිතුරු. ඊළඟට බෞද්ධ ජීවිතයක් හොඳින් ගත කරන ආකාරය විස්තර කෙරෙන බෞද්ධයාගේ අත්පොත කියන ග්‍රන්ථය. දස පාරමිතා පිළිබඳ දීර්ඝ විස්තරයක් කෙරෙන පාරමිතා ප්‍රකරණය. රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ගේ ග්‍රන්ථය. හොඳයි. අභිධර්මයේ ඉගෙන ගැනීමට කැමති අයට ඉහළ දැනුමක් ලබා ගැනීම සඳහා අභිධර්ම මාර්ගය කියන ග්‍රන්ථය රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ රචනා කරපු ග්‍රන්ථයක්. ඊළඟට උන්වහන්සේ විසින් රචනා කරපු උන්වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ ලබා උපාධි ලද කෙනෙක් නොවූ. පිරිවෙනේ හෝ පාසලේ අධ්‍යාපනය ලැබපු කෙනෙක් නෙවෙයි. පිරිවෙනේ අධ්‍යාපනය ලබන්න පුළුවන්. එහෙම නැත්නම් පාසල් වල අධ්‍යාපනය ලබන්න පුළුවන්. හැබැයි රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ එහෙම අධ්‍යාපනය ලැබපු කෙනෙක් නෙවෙයි. බුරුමයට ගොස් පන්සල් අධ්‍යාපනය ලැබීමෙන් භාවනා කිරීමෙන් ලැබූ දැනුමින් සිය ග්‍රන්ථ රචනා කොට ඇත. පන්සල් අධ්‍යාපනය පන්සල තුල සිටීමත් එක්ක බණ පොත් කියවීමත් එක්ක ලබාගත් දැනුම සහ භාවනා කිරීමෙන් ලැබපු දැනුම නිසා තමයි රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ ග්‍රන්ථ රචනා කරලා තියෙන්නේ. සියලුම ග්‍රන්ථ රචනා කරලා තියෙන්නේ. මෙම ග්‍රන්ථ කොපමණ වැදගත් යන්නට හොඳම සහතිකය වන්නේ උන්වහන්සේගේ හැකියාව දැන විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ආයතනයන්ගින් උන්වහන්සේට පිරිනැමූ උපාධි සහතිකයි. මේ ග්‍රන්ථ කොච්චර වැදගත් වෙනවද කියලා කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. උන්වහන්සේ රචනා කරලා තියෙන කෘති නිසා, ඒ වගේම උන්වහන්සේ කරපු සේවාව නිසා උන්වහන්සේට විශාල සහතික ඒ වගේම ගෞරව නාම ලැබිලා තියෙනවා. ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පාලි සංස්කෘත සිංහල භාෂා පිළිබඳ හසල දැනුමක් ඇති අයට දෙනු ලබන උපාධියක් වෙන සම්මාන පණ්ඩිත උපාධි උන්වහන්සේට පිරිනමලා තියෙනවා. පාලි සංස්කෘත සිංහල කියන භාෂා තුන ගැන හොඳ දැනුමක් තියෙන අයට දෙන ලබා දෙන උපාධියක් තමයි සම්මාන පණ්ඩිත කියන උපාධිය. මේක රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ට ලැබිච්ච උපාධියක්.
විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ වර්තමාන කැලණි විශ්වවිද්‍යාලයේ මගින් අභිධර්මයේ පිළිබඳ මහාචාර්ය පදවියක් ලබා දෙනවා. විශ්වවිද්‍යාලයෙන් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ට. එම විශ්වවිද්‍යාලයේ මගින්ම 1969 වර්ෂයේදී සාහිත්‍ය චක්‍රවර්ති උපාධියත් ලබා දීලා තියෙනවා. අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය මගින් ප්‍රවචන විශාරද සම්මාන උපාධිය පිරිනමනවා. ප්‍රවචන විශාරද කියන උපාධිය පිරිනමනවා. රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ට. රේරුකාරේ චන්දවිමල හාමුදුරුවන්ට 1976 වර්ෂයේදී ශ්‍රී ලංකාව ස්වේජින් නිකායේ මහානායක පදවිය 1976දී ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ මහානායක පදවිය ලබා දෙනවා. 1995 වර්ෂයේදී අමරපුර මහා සංඝ සභාව මගින් අමරපුර මහෝපාද්‍යය ශාසන සෝභන යන ගෞරව නාමයේද උන්වහන්සේ වෙත පිරිනමා ඇත. මේ විදිහේ ගරුනාම උගත්කම් තිබුණත් උන්වහන්සේ ඉතා චාම් අල්පේච්ඡ ජීවිතයක් ගත කරපු හාමුදුරුවන් වහන්සේ නමක්. රේරුකාණේ චන්දවිමල කියන හාමුදුරුව. උන්වහන්සේ උඩඟුකමෙන් එහෙම ක්‍රියා කරපු කෙනෙක් නෙවෙයි. මොනතරම් නායකකම් තිබ්බත් උන්වහන්සේ කුඩා කාමරයක් තුළ ඉතා නිහතමානී ජීවිතයක් ගෙවපු බව බොහෝ දෙනෙක් දන්න කාරණයක් වෙනවා. ඒ විදිහේ නිහඬ චාම් ජීවිතයක් ගත කරපු හාමුදුරුවන් වහන්සේ නමක් තමයි රේරුකාණේ චන්දවිමල හාමුදුරුව. ධර්ම ග්‍රන්ථ රාශියක් රචනා කළද ඒ හැම එකක්ම පුටුවේ හිඳගෙන කුඩා ලෑලි කෑල්ලක් මත තබාගෙන ලියා ඇත. ධර්ම ග්‍රන්ථ රාශියක් රචනා කළාට ලොකු ආසන එහෙම හොයන්න ගිහිල්ලා නැහැ. පුටුවේ ඉඳගෙන කුඩා ලෑලි කෑල්ලක් තියාගෙන ඒ උඩ තියාගෙන තමයි ලියලා තියෙන්නේ. වටිනා මේස, පුටු, ඇඳ ඇතිරිලි, බුමුතුරුණු වලින් යුක්ත වෙච්ච සුකෝපභෝගී දිවි පෙවෙතක් උන්වහන්සේ ගෙව්වේ නැහැ. උන්වහන්සේ එහෙම දෙයක් හෙව්වෙත් නැහැ. ඔබත් ඒ චාම් ගති පැවතුම් ගැන හිතන්නට ඕන. මේස නැහැ, පුටු නැහැ, ඇඳ ඇතිරිලි නැහැ, බුමුතුරුණු නැහැ. ඒ විදිහට හිතලා ඉගෙන ගන්න දේවල්, ලියන කියන දේවල් අතපසු කරලා අම්මලාට තාත්තලාට හිරිහැර කරමින් කරදර කරමින් එහෙම ක්‍රියා කරනවා නම් ඒක ගොඩක් ලොකු වරදක් වෙනවා. තමා රචනා කළ ග්‍රන්ථ විකුණා මුදල් සෙවීමට සූදානම් වූයේද නැත. දැන් ගොඩක් අය පොත්පත් ලියන්නේ විකුණන්න, ඒවා මිල කරන්න. හැබැයි රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් අදත් ගොඩක් දෙනෙක්ට ඩවුන්ලෝඩ් කරගෙන භාගත කරගෙන බලන්න පුළුවන්. ඒ වගේම උන්වහන්සේ සඳහන් කරනවා ඒවා හුදෙක්ම ධර්ම දානයේ පිණිසම රචනා කළ බව රහසක් නෙවෙයි. ඒ බව උන්වහන්සේගේ ග්‍රන්ථයකම මෙන්න මෙහෙම සඳහන් වෙලා තියෙනවා. කොහොමද සඳහන් වෙන්නේ? මම පොත් රචනා කළේ මුදල් හම්බ කිරීමේ අදහසින් නොවේ. මගේ පොතක් වෙන කවුරුන් හෝ මුද්‍රණය කළාට, මගේ පොත්වල කොටස් උපුටා ගත්තාට, මගේ නමක් මකලා වෙන කෙනෙකුගේම නමින් මුද්‍රණය කළාට මගේ නම් කිසිම විරුද්ධත්වයක් නැහැ. ඒක නීති විරෝධී වුණාට මගෙන් නම් තහනමක් නැහැ. ඒ විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ විදිහේ අදහසක්. උන්වහන්සේ කුමන ආකාරයේ කෙනෙකුද යන්නට ඉහත පාඩේම ප්‍රමාණවත්. උන්වහන්සේ කොයි වගේ කෙනෙක්ද, කොයි වගේ උතුම් කෙනෙක්ද කියන එක තේරුම් ගන්න අපිට ඒක වැදගත්. උන්වහන්සේ භාවනාව ගැන පොත් රචනා කළේ තමන් වහන්සේලාත් අත්දැකීම් ඇතිවයි. අත්දැකීම් ඇතිව තමන්ගේ අත්දැකීම් ඇතිව තමයි උන්වහන්සේ පොත්පත් රචනා කරලා තියෙන්නේ භාවනාව තුලින් ලැබපු අත්දැකීම් එක්ක. හොඳයි. අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල මහා නාහිමියන් වහන්සේ විසින් රචනා කරන රචිත ග්‍රන්ථයක් අඩංගු නොවන ප්‍රකාශය කුමක්ද කියන ප්‍රශ්නේ පොහොය දිනයේ ධර්ම විනිශ්චය, බෞද්ධයාගේ අත්පොත පාරමිතා ප්‍රකරණය, අභිධර්ම මාර්ගයේ ධර්ම විනිශ්චය, නිකාය සංග්‍රහය, ධර්ම ප්‍රදීපිකාව. උන්වහන්සේගේ පොතක් නොවන පිළිතුර මොකක්ද? උන්වහන්සේගේ
පොතක් ඇතුළත් නොවන පිළිතුර තමයි හතරවෙනි පිළිතුර. හතරවෙනි පිළිතුර. පොහොය දිනය ධර්ම විනිශ්චය බෞද්ධයාගේ අත්පොත පාරමිතා ප්‍රකරණය අභිධර්ම මාර්ගයේ ධර්ම විනිශ්චය මේ හැම එකක්ම රචනා කරලා තියෙන්නේ රේරුකාණේ චන්ද විමල හාමුදුරුවන් වහන්සේ. ඊළඟ බහුවර්ණ ප්‍රශ්නයට අවධානය යොමු කරමු. රේරුකාණේ චන්ද විමල මහනාහිම්පාණන් වහන්සේ විසින් රචිත පෙහෙවස් සමාදන් වූ උපාසක උපාසිකාවන් උපෝසත අෂ්ටාංග සීලයේ රකිමින් කල්ගත කළ යුතු ආකාරය ගැන උපදෙස් ලබා දෙන ග්‍රන්ථය වන්නේ ධර්ම විනිශ්චය, පොහොය දිනය, බෞද්ධයාගේ අත්පොත, පාරමිතා ප්‍රකරණය. මොකක්ද? පොහොය දිනය කියන පොත සිල් සමාදන් වෙච්ච අයට පරිහරණය සඳහා ලබා දීලා තියෙන රචනා කරලා තියෙන ග්‍රන්ථය. පොහොය දිනේදී මොනවද කරන්නට ඕන කියන එක තමයි ඒකේ තියෙන්නේ. පස්වෙනි ප්‍රශ්නේ සමාජයේ බොහෝ දෙනා අතර ඇති ප්‍රශ්න 100කට පිළිතුරු සැපයෙන්න රේරුකාණේ චන්දවිමල මහා නාහිමියන් විසින් රචිත ග්‍රන්ථය වන්නේ කුමක්ද? ධර්ම විනිශ්චය, බෞද්ධයාගේ අත්පොත, පොහොය දිනය, අභිධර්ම මාර්ගය. මොකක්ද? ධර්ම විනිශ්චය කියන පොත. ධර්ම විනිශ්චය කියන පොත තමයි සමාජයේ බොහෝ දෙනා අතර තියෙන ප්‍රශ්න 100කට පිළිතුරු ලබා දෙමින් රචනා කරලා තියෙන පොත. අභිධර්ම මාර්ගයේ නම් ග්‍රන්ථය රචනා කරමින් අභිධර්මයේ ඉගෙන ගැනීමට කැමැති අයට ඉහළ දැනුමක් ලබා දීමට කටයුතු කරන ලද්දේ ඇස් මහින්ද හිමියන්ය, මිගට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ය, රේරුකාණේ චන්දවිමල මහා නාහිමියන්ය. පිළිතුර මොකක්ද? මිගට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝද? ඇස් මහින්ද හාමුදුරුවෝද? තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝද? නැහැ. රේරුකාණේ චන්දවිමල නායක හාමුදුරුවෝ තමයි අභිධර්ම මාර්ගය කියන ග්‍රන්ථය රචනා කරන්නේ. අභිධර්මයේ ගැන තොරතුරු ඇතුළත් වෙනවා. දස පාරමිතා පිළිබඳ දීර්ඝ විස්තරයක් කෙරෙන පාරමිතා ප්‍රකරණයේ නම් ග්‍රන්ථය රචනා කරන ලද්දේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමායි, තොටගමුවේ රාහුල හිමි, රේරුකාණේ චන්දවිමල මහා නාහිමි, විද්‍යා චක්‍රවර්ති. කවුද? අභිධර්ම ප්‍රකරණේ පාරමිතා ප්‍රකරණේ රචනා කරන්නේ දස පාරමිතා පිළිබඳව දීර්ඝ විස්තරයක් තියෙන පැහැදිලි විස්තරයක් සඳහන් වෙනවා. ඒ විස්තරය ඇතුළත් වෙන පාරමිතා ප්‍රකරණේ රචනා කරන්නේ රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ. 1995 වර්ෂයේදී අමරපුර මහා සංඝ සභාව මගින් අමරපුර මහෝපාද්‍යය ශාසන සෝභන යන ගෞරව නාමයෙන් පුදන ලද්දේ ගංගොඩවිල සෝම හිමියන්ය, රේරුකාණේ චන්දවිමල මහා නාහිමියන්ය, තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ය, මිගට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ය. ඒකෙත් පිළිතුර මිගට්ටුවත්තේ ගුණානන්ද හිමියන් නෙවෙයි, තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් නෙවෙයි, ගංගොඩවිල සෝම හිමියන් නෙවෙයි, රේරුකාණේ චන්දවිමල කියන හාමුදුරුවෝ. අපි කතා කරන මේ හාමුදුරුවෝ. මම පොත් රචනා කළේ මුදල් හම්බ කිරීමේ අදහසින් නොවේ. මගේ පොතක් වෙන කවුරුන් හෝ මුද්‍රණය කළාට, මගේ පොත්වල කොටසක් උපුටා ගත්තාට, මගේ නම මකලා වෙන කෙනෙකුගේ නමින් මුද්‍රණය කළාට මගේ නම් කිසිම විරුද්ධත්වයක් නැහැ. ඒක නීති විරෝධී වුණත් මගේ නම් තහනමක් නැහැ. තමා විසින් රචනා කළ ධර්ම ග්‍රන්ථයේ ඉතා ඉහත ප්‍රකාශයේ සඳහන් කරන ලද්දේ ඇස් මහින්ද හිමියන්ය, තොටගමුවේ රාහුල හිමියන්ය, සිරි දේවමිත්ත ධර්මපාල හිමියන්ය, රේරුකාණේ චන්දවිමල හිමියන්ය. කවුද? රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ. හතරවෙනි පිළිතුර. ඊළඟට රේරුකාණේ චන්දවිමල මහා නාහිමියන් අපවත් වී වදාළේ. රේරුකාණේ චන්දවිමල මහා නාහිමියන් අපවත් වී වදාළේ කවදද කියන එක අපි තාම පාඩමේදී කතා කළේ නැහැ. හොඳයි. බුදු බණ තම ජීවිතයට ලං කරගෙන සුපේසල ශික්ෂාකාමී දිවි පෙවතක් ගෙවූ උන්වහන්සේ අපවත් වීමට පෙර ස්වකීය ආදාහනය සිදු කරන ආකාරයේද ලියා තැබීම විශේෂත්වයකි. තමන්ගේ ආදාහනය කරන්න ඕන කොහොමද කියලත් රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ ලියලා තිබිලා තියෙනවා. තම සිරුරද දින ගණන් තබා නොගෙන
දර ගොඩගසා අවසන් වූ විගස ආදාහනය කොට අන් අයට දැනුම් දෙන ලෙස එහි සටහන් කොට තිබිණි. තමන්ගේ සිරුර දින ගණන් තබා ගන්න එපා. දර ගොඩ ගහලා අවසන් වෙච්ච වහාම තමන්ගේ දේහය ආදාහනය කරන්නට කියලයි රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ සඳහන් කරලා තියෙන්නේ. හොඳයි. සෑම දෙයක්ම අනිත්‍ය බව ලෝකයට පසක් කර දෙමින් උන්වහන්සේ 1997 ජූලි මාසයේ 4 වෙනිදා සිහියෙන් යුක්තව අපවත් වී වදාළ 1997 ජූලි මාසයේ 4 වෙනිදා. පිළිතුර එහෙනම් 1997 ජූලි මාසයේ 4 1997 ජූලි මාසයේ 4 වෙනිදා පළවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. 1997 ජූලි මාසයේ 4 වෙනිදා තමයි උන්වහන්සේ අපවත් වී වදාළේ. විදේශිකයන්ට ගැති වූ සිංහල දේශීය ජාතිය හා බුද්ධ ශාසනය යලි නගා සිටුවීමේ අධිෂ්ඨානය හා අභීත වීරත්වයේ ජන්මයෙන්ම උරුම කරගෙන 1864 සැප්තැම්බර් 17 දින මෙරට පහළ වූ ශ්‍රේෂ්ඨ වීරයෙකු වන්නේ මද්දුම බණ්ඩාරයේ අනගාരിക ධර්මපාලතුමාය. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ය, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ය. හොඳයි. අපි ඊළඟට කතා කරන්නට සූදානම් වෙන්නේ ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා ගැන. 1997 ජූලි මාසයේ 4 වෙනිදා රේරුකාණේ චන්දවිමල හාමුදුරුව අපවත් වුණා කියලා සඳහන් කරලා ඊට පස්සේ අපි කතා කරනවා, සාකච්ඡා කරනවා ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා ගැන තොරතුරු. උන්වහන්සේගේ ඉල්ලීම මත ආදාහනය ඉතා චාමාකාරයට සිදුකොට පින් අනුමෝදන් කළා. රේරුකාණේ චන්දවිමල හාමුදුරුවන්ගේ ආදාහනය සිද්ධ වුණා, සිද්ධ කළා. ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමා ගැන සාකච්ඡා කරන්නට තියෙන තොරතුරු වලට අපි අවධානය යොමු කරලා බලමු මොනවද ඉගෙන ගන්නට තියෙන්නේ, සාකච්ඡා කරන්නට තියෙන්නේ කියලා. දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා ද්වීපයේ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන්ට යටත් වෙලා තිබුණා. ප්‍රධාන ජාතීන් 3ක් අපේ ලංකාවට ඇවිල්ලා විදේශීය ජාතිකයන් අපේ ලංකාව යටත් කරගන්න උත්සාහ කළා. විවිධ දේවල් කළා. පෘතුගීසීන් තමයි පළවෙනිටම ආවි, ඊළඟට ලන්දේසීන්, ඊළඟට ඉංග්‍රීසීන්. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන පිරිස් 19 වන සියවසේ මැද භාගය වෙනකොට බොහෝ දෙනා තුල ජාති ආගම සහ රට ගැන තිබූ ආදරයත් අභිමානයත් යටපත් වෙලා තිබුණා. 19 වෙනි සියවසේ වෙනකොට 19 වෙනි සියවසේ වෙනකොට රට, ජාතිය, ආගම වෙනුවෙන් ආගම ගැන තිබුණු හැඟීම වෙනස් වෙලා ගිහිල්ලා තිබුණා. බෞද්ධ ආගම ඇදහිීම මෙන්ම දේශීය නම්ගම් භාවිත කිරීම පවා විදේශීය පාලනය තුළ සමච්චලයකට ලක් වී තිබුණා. සමච්චලයකට ලක් වෙලා තිබුණා බෞද්ධ ආගම. දේශීය නම්ගම් භාවිත කරන එක ඒක සමච්චලයකට ලක් වෙලා තිබුණා. ඒ නිසා මොකද වුනේ? එදා ඇතැම් බෞද්ධයෝ Taman බෞද්ධයයි කීමට පවා ලැජ්ජා වෙන තත්ත්වයටපත් වෙලා හිටියා. ක්‍රිස්තියානි ආගම වැළඳගත් අයට රජයේ උසස් තනතුරු ලැබුණා, ගරු නම්බුනාම ලැබුණා. 19 වෙනි සියවසේ වගේ කාලේ වෙනකොට මේ නිසා බොහෝ සිංහලයෝ Tamanගේ ආගම වගේම සිංහල නම්ගම්, සිරිත් විරිත් ආදී පවා බැහැර කරලා, ඉවත් කරලා ක්‍රියා කරන තත්ත්වයටපත් වුණා. බෞද්ධ ආගම අදහන අය එය රහසය කිරීමට පුරුදුව සිටියා. බුදුදහම අදහන අය බෞද්ධ ආගමික කටයුතු කරන්නේ රහසේ. ප්‍රසිද්ධිය ඒවා කරන්නේ නැහැ. සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලාට දානය දුන්නොත් දඩ ගහනවා. වගේ දඩ ගහනවා, ඒ වගේ නීති තිබුණා. භික්ෂුන් වහන්සේලාට දානය දෙන්න තහනම්. ඒ නිසා මිනිස්සු දානි දෙන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? සමහර මිනිස්සු රහසිගතව හාමුදුරුවන් වහන්සේලාට දානය දෙනවා. රහසිගතව තමයි දානය දෙන්න සිද්ධ වෙලා තිබුණේ.
මෙවන් අභාග්‍ය සම්පන්න යුගයක දේශයේ ජාතිය සහ බුද්ධ ශාසනයේ යලි නගා සිටුවීමේ අධිෂ්ඨාන ශක්තියත් અભීත වීරත්වයක් ජන්මයෙන්ම උරුම කරගෙන ජාතියේ පිනට 1864 සැප්තැම්බර් මාසයේ 17 වෙනිදා පහළ වූ පුත්‍රවණක් හිටියා. ඒ තමයි අනගාരിക ධර්මපාලතුමා. ප්‍රශ්නේ මොකක්ද? විදේශිකයන්ට ගැති වූ සිංහල දේශීය ජාතිය හා බුද්ධ ශාසනය යලි නගා සිටුවීමේ අධිෂ්ඨානය හා અભීත වීරත්වයේ ජන්මයෙන්ම උරුම කරගෙන 1864 සැප්තැම්බර් මාසයේ 17 වෙනිදා පහළ වෙච්ච වීර පුත්‍රයා කවුද? අනගාരിക ධර්මපාලතුමා. අනගාരിക ධර්මපාලතුමා තමයි ඒ පහළ වෙච්ච වීර පුත්‍රයා. 1864 සැප්තැම්බර් 17 වෙනිදා අගනුවර ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරික දොන් කරෝලිස් හේවාවිතාරණ මහතා එතුමාගේ පියා විය. කවුද අනගාരിക ධර්මපාලතුමාගේ පියතුමා? දොන් කරෝලිස් හේවාවිතාරණ. මල්ලිකා ධර්ම ගුණවර්ධන මැතිණිය එතුමාගේ මව වූවාය. මොවුන්ට උපන් කුළුඳුල් දරුවාට තැබූ නම උනේ දොන් ඩේවිඩ් හේවාවිතාරණ. දොන් ඩේවිඩ් හේවාවිතාරණ කියන නම තමයි ලබා දුන්නේ. එදා සිංහලයන් පවා සිංහල නම් වෙනුවට පරගැති නම් භාවිත කළ බව එයින්ම පැහැදිලි වේ. ඒකින්ම පැහැදිලි වෙනවා සිංහලයෝ පවා පරගැති නම් වලට හුරු වෙලා තිබිලා තියෙනවා කියලා. එතුමාට බාල එඩ්මන් සයිමන් චාර්ල්ස් යනුවෙන් සහෝදරයෝ 3 දෙනෙක් හා සොහොයුරියෝ 2 දෙනෙක් වූහ. එඩ්මන් සයිමන් චාර්ල්ස් කියලා සහෝදරයෝ 3 දෙනෙකුයි සොහොයුරියෝ දෙන්නෙකුයි ඉඳලා තියෙනවා. දොන් ඩේවිඩ් හේවාවිතාරණ 1872 ඉඳලා 1874 දක්වා බැප්ටිස්ට් සිංහල පාසලේත් 1874 ඉඳලා 1876 දක්වා සාන්ත බෙනට් විද්‍යාලයේත් 1876 ඉඳලා 1878 දක්වා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේත් 1878 ඉඳලා 1883 දක්වා සාන්ත තෝමස් විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබලා තිනවා. බලන්නකෝ කොච්චර පාසල්වල අධ්‍යාපනය ලැබලා තියෙනවද කියලා. හොඳයි. මේ විදිහට තමයි අධ්‍යාපනය ලැබලා තියෙන්නේ. හොඳයි. එම විද්‍යාස්ථානවල උගන්වන ලද්දේ ක්‍රිස්තියානි ධර්මයයි. ක්‍රිස්තියානි ධර්මයේ තමයි මේ අපි කියපු හැම තැනකම උගන්වලා තියෙන්නේ. එම විද්‍යාස්ථානවල උගන්වන ලද්දේ ක්‍රිස්තියානි ධර්මයයි. මෙහි අධ්‍යාපනය ලබන කාලයේදී එම ධර්මයේ එතුමාටද ඉගෙනීමට සිදුවිය. එම ගීතිකා ගැයීමටද සිදුවිය. ක්‍රිස්තියානි ධර්මයේ ඉගෙන ගන්න සිද්ධ වුණා. ක්‍රිස්තියානි ගීතිකා ගායනා කරනවා. ඒවත් ගායනා කරන්න වුණා. මේ අතරතුර මාපියන්ගේ ගුණවත්කම නිසාම විහාරස්ථානයට ගොස් පොහෝ දිනවල අෂ්ටාංග සීලය සමාදන් වීමටද හිතම අමතක නොකළේ. ඩේවිඩ් හේවාවිතාරණ එහෙම නැත්නම් අනගාരിക ධර්මපාල බවට පත්වෙච්ච මේ කුමාරයා මේ පුතා හැමදාම අම්මයි තාත්තයි එක්ක පන්සලට ගිහිල්ලා පොය දවසේ සිල් සමාදන් වෙනවා. විහාරස්ථාන ඇසුර ඔහුගේ ජීවිතය වෙනස් කරන්නට මුල පිරුවා. මෙරට උපන් පරගැති සිංහලයන් ලංකාවේ ඉපිද විදේශීය භාෂා හා ක්‍රිස්තියානි ධර්මයේ ඉගෙනගෙන අපේ භික්ෂුන් වහන්සේලාටත් බෞද්ධ ආගමටත් චෝදනා කරමින් බුදුදහමේ අඩුපාඩු ඇති බව කියමින් විවේචනය කිරීම මේ කාලයේදී ප්‍රසිද්ධියේම සිද්ධ වුණා. එසේම මේ පිළිබඳව ප්‍රසිද්ධියේ වාද විවාද පැවැත්ුණා. මේ නිසා මේ කාලේ බෞද්ධ හා අබෞද්ධ විවාද රාශියක්ම ඇති වුණා. පංචමහා වාද විදිහට හඳුන්වන්නේ ඒ ප්‍රධාන වාද පහ. මේ වාද අතර ක්‍රිස්තු වර්ෂ 1873 දී ඇතිවෙච්ච පානදුරාවාදයේ විශාල ප්‍රසිද්ධියක් උසුලපු වාදයක් වුණා. මොකක්ද පානදුරාවාදය? කවදද පැවැත්වෙන්නේ? ක්‍රිස්තු වර්ෂ 1873 දී.
වාද කිරීමෙහි මහා දක්ෂයෙකු වූ වාදිපසිංහ මිගට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ ක්‍රිස්තු භක්තිකයන් හා දින 3ක් තිස්සේ වාද කොට ඔවුන්ගේ සියලු තර්ක බිඳහෙලා ඔවුන් පරාජයට පත් කළහ. වාදිපසිංහ මිගට්ටුවත්තේ වාද කිරීමේදී සිංහෙක් වගේ වෙච්ච හාමුදුරුවන් වහන්සේ මිගට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ ක්‍රිස්තු භක්තිකයන් එක්ක දින 3ක් පුරාවටම 1873 දී පානදුරා වාදය සිදු කළා. එම වාද සිදුවන්නේ වචනයෙන් පමණි. කායික ගැටුම් කෝලාහල වලට නොයෑම අගය කළ යුතු කරුණකි. කායික කෝලාහල නැහැ, වචනයෙන් පමණයි ඒ වාද විවාද තර්ක විතර්ක ඉදිරිපත් වෙලා තියෙන්නේ. පානදුරා වාදයේ බෞද්ධයින් ජයගත් පුවත හා එම වාද පිළිබඳ විස්තර ලංකාවේ පමණක් නොව ලෝකයේම ප්‍රසිද්ධ වුණා. පානදුරා වාදය මුළු ලෝකයේම ප්‍රසිද්ධ වෙච්ච වාදයක් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා බ්ලැවස්කී මැතිනිය නම් වූ රුසියානු කාන්තාවකද සමග ලංකාවට පැමිණියා. ලංකාවට මේ දෙන්න එන්නේ පානදුරා වාදයේ ප්‍රතිඵලයක් විදිහට. එසේ ලංකාවට පැමිණි ඕල්කට්තුමා ගාල්ල වැලිවත්ත විජයානන්ද පිරිවෙනෙහි දී බුදුදහම වැළඳගත් අතර මේ රටේ දේශ හිතයිසී පිරිස් සමග එක්වී පරම විඥානාර්ථ නම් බෞද්ධ සමාගම පිහිට වූයේය. කවුද පරම විඥානාර්ථ සමාගම පිහිටවන්නේ? බෞද්ධ සංගමයේ පිහිටවන්නේ. දේශ හිතයිසී පිරිස් සමග එකතු වෙලා හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා තමයි මේ සමාගම ආරම්භ කරන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙස සරසවි සඳරැස නම් පුවත්පතද ආරම්භ කරන ලදී. පරම විඥානාර්ථ සමාගම ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට සිද්ධ වෙච්ච කාරණයක් මොකක්ද? සරසවි සඳරැස කියන පුවත්පත, සිංහල පුවත්පත නිර්මාණය වීම. ඕල්කට්තුමාගේ දේශන අසා ප්‍රසාදය ඇති කරගත් ඩේවිඩ් තරුණයා එතුමා සමග වැඩ කටයුතු කිරීමට තීරණය කළේ. ඕල්කට්තුමා ඇවිල්ලා ලංකාවේ විවිධ දේශන පවත්වලා තියෙනවා. ඒවට සහභාගී වෙනවා ඩේවිඩ් හේවා විතරණ කියන මේ තරුණයා. ඕල්කට්තුමාට එකතු වෙලා වැඩ කරන්න ඩේවිඩ් හේවා විතරණ කල්පනා කරගන්නවා. එහිදී රටේ තැනින් තැන යමින් ඕල්කට්තුමා ඉංග්‍රීසි භාෂාවෙන් කළ දේශන එතුමා සිංහල භාෂාවට පරිවර්තනය කළා. ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ඕල්කට්තුමා කතා කළේ. ඒවා පරිවර්තනය කළේ කවුද? ඩේවිඩ් හේවා විතරණ. මේ කටයුතු වලදී ඩේවිඩ් යන විදේශීය නම ඉවත් කොට ධර්මපාල යන බෞද්ධ නම භාවිත කළේ. ඩේවිඩ් කියන නම අයින් කළා. ධර්මපාල කියන නම තමයි පාවිච්චි කළේ. අපේ බෞද්ධ දරුවන්ට මිෂනාරි අධ්‍යාපනය වෙනුවට බෞද්ධ අධ්‍යාපනයක් ලබා දිය යුතුයි යන අරමුණ ඇතිව කටයුතු කළ මේ පිරිස රටේ විවිධ ප්‍රදේශවල රථයකින් ගමන් කරමින් රටේම රෑ නිදා ගනිමින් රටේ ජනතාව දැනුවත් කිරීමට කළ කැපකිරීම පුදුම සහගත විදිහේ කැපකිරීමක්. එතුමාගේ රටේ ගෙරිමස් නොකව් යනුවෙන් සඳහන් කොට තිබිනි. ගෙරිමස් නොකව් කියලා ගහලා තිබුණා. තමන්ගේ වාහනේ ගවමස් කෑමට හා සුරාපානයට ඉතා විරුද්ධව කටයුතු කළ ධර්මපාලතුමාගේ දේශන ඉතා දැඩි සොරයක් ගත්තා. දැඩි විදිහට තමයි කතා කරලා තියෙන්නේ. ඒ අනාදරේ නිසා නොව අපේ බෞද්ධ ආගමටත් ජාතියටත් තිබූ අව්‍යාජ භක්තිය හා ගෞරවය නිසා. රටත් ජාතියත් විනාශ වෙන නිසා තමයි ධර්මපාලතුමා විදිහට කතා කරලා තියෙන්නේ. ඕල්කට්තුමාද සමග එක්වූ එතුමා මිෂනාරීන්ගේ මේ නොමනා අධ්‍යාපනය වෙනුවට බෞද්ධ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට ඉරිදා පාසල් ආරම්භ කළා. ඒ ආරම්භ කළ ඉරිදා පාසල් අතර අද ආනන්ද විද්‍යාලයේ එකක්. ඉරිදා පාසල් වලින් එකක් තමයි ආනන්ද විද්‍යාල. පරම විඥානාර්ථ සමාගම මගින් ටික කාලයක් ගතවන විට ආරම්භ කළ පාසල් සංඛ්‍යාව 50කටත් වැඩි. ඒ අනුව රටේ දරුවන්ට සිංහල බෞද්ධ අධ්‍යාපනයක් ලැබීමේ හිමිකම නැවත වතාවක් ලැබෙනවා. බෞද්ධයන්ගේ වාසනාවකට ජපන් ජාතික භික්ෂූන් වහන්සේ නමක් සමග ධර්මපාලතුමාට දඹදිව චාරිකාවක ගමන් කරන්නට අවස්ථාවක් ලැබුණා.
එය බෞද්ධයන්ට අයිති වූවක් නොව හින්දුන්ට අයිති දෙයක් ලෙසට එදා සම්මතව තිබුණි. ඉන්දියාව. ඒ වන විට බුද්ධගයා භූමිය අත්පත් කරගෙන සිටියේ මහන්තා නම් හින්දු පූජකයෙකි. මහන්තා කියන හින්දු පූජකයාට තමයි බුද්ධගයාව අයිති වෙලා තිබ්බේ. එය බෞද්ධයන්ට අයිති වූවක් නොව හින්දුන්ට අයිති දෙයක් ලෙසට එදා සම්මතව තිබ්බා. මෙහිදී ධර්මපාලතුමා කවදා හෝ මා මේ බුද්ධගයාව බේරා ගන්නවා යන අදිෂ්ඨානය ඇති කරගත්තා. එහි ප්‍රතිඵලයක් විදිහට සිංහලයිනි නැගිටු බුද්ධගයාව බේරා ගනිව් යනුවෙන් සිංහලයින්ද අවදි කරගෙන ලෝක බෞද්ධයන්ගේද සහාය ඇතිව බොහෝ වෙහෙසක් දරලා දඹදිව සිද්ධාස්ථාන බෞද්ධයන්ට ලබා ගැනීමට නීතිමය කටයුතු සිදු කළා. අද අපි දඹදිව ගිහිල්ලා නිදහසේ වන්දනා කරන්නේ එතුමාගේ ඒ උදාර සේවයට පින් සිද්ධ වෙන්න තමයි බෞද්ධ සිද්ධාස්ථාන බෞද්ධයන්ට අයිති වෙලා තියෙන්නේ. එතුමා එසේ නොකළා නම් බෞද්ධයන්ට අද බුද්ධගයාවක් කියා වඳින්නට සිද්ධාස්ථානයක් ඉතිරිව නොතිබෙන්නට ඉඩ තිබුණි. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ මූලිකත්වයෙන් එංගලන්තයේ ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයේ, කල්කටාවේ ධර්මරාජික මහා විහාරය, බරණැස මූලගන්ධ කුටි මහා විහාරය, බුද්ධගයාවේ හා මදුරාසියේ බෞද්ධ විශ්‍රාම ශාලා, එංගලන්තයේ බෞද්ධ මධ්‍යස්ථානයේ, ලන්ඩන් මධ්‍යස්ථානයේ, කල්කටාවේ ධර්මරාජික මහා විහාරය, බරණැස් මූලගන්ධ කුටි මහා විහාරය, බුද්ධගයාවේ මහා මදුරාසියේ බෞද්ධ විශ්‍රාම ශාලාවාදී බොහෝ දේ ලෝපුරා ඉදි කරලා තියෙන්නේ ලෝකයේ සිටින සියලු බෞද්ධයින්ටම ධර්මයේ බෙදා දීමේ අරමුණ ඇතිව තමයි ධර්මපාලතුමා මේ ස්ථාන නිර්මාණය කළා තියෙන්නේ. එතුමා බොහෝ රටවලට ගොස් දේශන පවත්වා බෞද්ධයන් දැනුවත් කිරීමද සිදු කළේය. එතුමා 1931 දී ගිහියෙකු වශයෙන් 57 වන වියේදී අවසන් දේශනය කළේ විද්‍යෝදය පිරිවෙනේ දී. ඊට පස්සේ සිරි දේවමිත්ත ධර්මපාල යන නමින් පැවිදි භූමියට පත්වෙච්ච එතුමා දඹදිව බලා ගමන් කළා. 1933 ජනවාරි මාසයේ 16 වෙනිදා උපසම්පදාව ලබා ගත්තා. ඊට පස්සේ සමස්ත බෞද්ධ ලෝකයාවම හඬවමින් 1933 අප්‍රේල් මාසයේ 29 වෙනිදා සම්බුදු සසුන බේරා ගැනීමට තවත් 25 වතාවක් මේ දඹදිව ඉපදේවා යන පැතුම ඇති වුණහන්සේ ශ්‍රී දේවමිත්ත හාමුදුරුවෝ සිහිනුවණින් යුතුව අපවත් වුණා. ළමා කාලයේ පටන්ම සිල් සමාදන් වෙමින් පන්සල් ඇසුරු කරමින් ධම්ම අධ්‍යාපනය ලබා ජාතිය අවදි කළ සසුන පිබිද වූ ලෝ සුපතල ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු වෙච්ච අනගාරික ධර්මපාලතුමාගේ චරිතය ශිෂ්‍ය ජීවිතයට ශිෂ්‍යෝ වෙච්ච අපිටත් ගොඩක් වැදගත්කමක් ලබා දෙන චරිතයක් බවට පත් වෙනවා. හොඳයි. අපි බලමු විදේශිකයන්ට ගැතිවෙච්ච ලංකාව බේරා ගැනීමට, සම්බුද්ධ ශාසනය බේරා ගැනීමට ජාතියේ පිනට පහළ වූ පඬිවරයා අනගාරික ධර්මපාලතුමා. පරම විඥානාර්ථ නම් බෞද්ධ සමාගම පිහිට වූයේ අනගාරික ධර්මපාලතුමාය. මිකටුවත්තේ ගුණානන්ද හිමියන්ය, රේරුකාණේ චන්දවිමල නාහිමියන්ය, හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා කියලා අපි කතා කළා. සිංහලයිනි නැගිටිව් බුද්ධගයාව බේරා ගනිව් යනුවෙන් පවසා සිංහලයන්ද අවදි කරවාගෙන ලෝක බෞද්ධයන්ගේද සහාය ඇතිව හින්දුන්ට යටත්ව පැවති දඹදිව සිද්ධාස්ථාන නැවත බෞද්ධයන්ට ලබා ගැනීමට අපරිමිත වෙහෙසක් දරා කටයුතු කරන ලද්දේ කවුද? හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා බව අපි කතා කළා. ඊළඟට එංගලන්තයේ ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කරන ලද්දේ කවුද? අනගාරික ධර්මපාලතුමා. අනගාරික ධර්මපාලතුමා ආරම්භ කරපු බෞද්ධ මධ්‍යස්ථාන කිහිපයක් ගැනම අපි කතා කළා. සම්බුදු සසුන බේරා ගැනීමට තවත් 25 වතාවක් මේ දඹදිව ඉපදේවා යන පැතුම ඇතිව 1933 අප්‍රේල් 29 වන දින සමස්ත බෞද්ධ ලෝකය හඬවමින් අපවත් වී වදාළේ ඇස් මහින්ද හිමියන්ය, රේරුකාණේ චන්දවිමල නාහිමියන්ය, සිරි දේවමිත්ත ධර්මපාල හිමියන්ය. සිරි දේවමිත්ත ධර්මපාල කියන හාමුදුරුවෝ තමයි අපවත් වුණේ. පංචමහා වාද අතුරින් 1873 දී
ඇති වූ විශාල ප්‍රසිද්ධියක් සුළු වාදය වන්නේ මොකක්ද? පානදුරා වාදය. අපි කතා කරපු තොරතුරු වලින් තමයි මේ ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ. පහත සඳහන් ප්‍රකාශ අතුරින් සාවද්‍ය ප්‍රකාශය වන්නේ සරසවි සඳරැස නම් පුවත්පත ආරම්භ කරන ලද්දේ ඕල්කට්තුමාගේ මූලිකත්වයෙනි. අනගාരിക ධර්මපාලතුමාගේ රතෙහි ගිරිමස් නොකව් යනුවෙන් සඳහන් කොට තිබිනි. දොන් ඩේවිඩ් හේවා විතරණ යනු අනගාരിക ධර්මපාලතුමා ජන්මයෙන් ලද මුල් නාමය වේ. මොකක්ද වැරදි? හොඳයි. හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා බුද්ධාගම කෙරෙහි ප්‍රසාදයට පත්ව ලංකාවට පැමිණි අනගාരിക ධර්මපාලතුමාගේ දේශන ඇසීමෙන් ප්‍රසාදයට පත්වය. මොකක්ද මේකේ පිළිතුර වෙන්නේ? පහත සඳහන් ප්‍රකාශ අතුරින් සාවද්‍ය ප්‍රකාශය වන්නේ මොකක්ද? වැරදි ප්‍රකාශය? සරසවි සඳරැස නම් පුවත්පත ආරම්භ කරන ලද්දේ ඕල්කට්තුමාගේ මූලිකත්වයෙන් පරම විඥානාර්ථ සමාගම මගින්. අනගාരിക ධර්මපාලතුමාගේ රතෙහි කිරිමස් නොකව් කියලා ගහලා තිබුණා. දොන් ඩේවිඩ් හේවා විතරණ යනු අනගාരിക ධර්මපාලතුමා ජන්මයෙන් ලද මුල් නාමය වේ කියන එකයි. හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා බුද්ධාගම කෙරෙහි ප්‍රසාදයට පත්ව ලංකාවට පැමිණි අනගාരിക ධර්මපාලතුමාගේ දේශන ඇසීමෙන් ප්‍රසාදයට පත්වය. ඔව් අපි බලමු පිළිතුරු. හතරවෙනි පිළිතුර තමයි වැරදි පිළිතුර. සාවද්‍ය පිළිතුර තෝරන්නටයි කියන්නේ. එහෙනම් වැරදි පිළිතුර මේ පිළිතුර. හොඳයි. ඊළඟට කෙටි ප්‍රශ්න කිහිපයකුත් අපි බලමු. අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල මහා හිම්පාණන් වහන්සේ මහා නා හිම්පාණන් වහන්සේ විසින් රචිත ග්‍රන්ථ දෙකක් ලියන්න. පාරමිතා ප්‍රකරණේ ඊට පස්සේ අපි කතා කළා පළවෙනිම ග්‍රන්ථය නිර්වාණ විනිශ්චය. අභිධර්ම මාර්ගය නම් ග්‍රන්ථය රචනා කළේ කවුද? රේරුකාණේ චන්දවිමල හාමුදුරුව. අමරපුර මහෝපාද්‍යය ශාසන සෝබන යන ගෞරව නාමයෙන් පුදන ලද්දේ කිනම් හිමි නමක්ද? ඒත් රේරුකාණේ චන්දවිමල හාමුදුරුව. පරම විඥානාර්ථ නම් බෞද්ධ සමාගම පිහිට වන්නට යෙදුනේ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා. ඕල්කට්තුමාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද පුවත්පත මොකක්ද? සරසවි සඳරැස කියන පුවත්පත. පංචමහා වාදය නම් කරන්නට කියන ප්‍රශ්නය. ඔව්. බද්දේගම වාදය, උදම්විට වාදය, ගම්පල වාදය, පානදුරා වාදය, ඌරුගොඩ වත්ත වාදය. බද්දේගම වාදය, උදම්විට වාදය, ගම්පල වාදය, පානදුරා වාදය, ඌරුගොඩ වත්ත වාදය කියන පංචමහා වාද. ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමාගේ අවසාන පැතුම වූයේ කුමක්ද? සම්බුදු සසුන බේරා ගැනීම වෙනුවෙන් තවත් 25 වතාවක් ඉපදේවා කියන ප්‍රාර්ථනය. හොඳයි. අද දවසේදී අපි ගොඩාක් තොරතුරු, වැදගත් වෙන තොරතුරු සාකච්ඡා කළා. රේරුකාණේ චන්දවිමල මහා නායක හාමුදුරන් වහන්සේ ගැනත් අනගාരിക ධර්මපාලතුමා ගැනත් තොරතුරු සාකච්ඡා කළා. හොඳයි. එහෙමනම් නැවත වතාවක් අපි සාකච්ඡාව සිදු කරන්නේ ලබන සතියේ සඳුදා සහ අඟහරුවාදා කියන දවස් දෙකේ. එසේනම් ඒ දවස් දෙකේදී රාත්‍රී 9ට හමු වීමේ බලාපොරොත්තුවෙන් අද දවසේදී පාඩමෙන් සමුගන්නවා. ඔබ හැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්